වස්සාන ධර්ම දේශනා නිර්වාණයට අවශ්‍ය කරන සම්බුදු බවට නියත විවරණ ගන්නකොට අනිවාර්යයෙන්ම අවශ්‍යයි පුරුෂයෙක්ව ඉපදීම. කාන්තාවකට මේ தત્ත්වය කිසිසේත් ලබන්න බෑ. එතකොට කාන්තාවකට එහිදී අසාධාරණයක් වෙනවා නේද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ. කාන්තාවක වශයෙන් ඉඳගෙන බුද්ධත්වයේ ප්‍රාර්ථනා කළා හරියන්නේ නැහැ. ඉස්සෙල්ලා පුරුෂයෙක් වෙන්න ප්‍රාර්ථනා කරමින් ඒකට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගෙන අනතුරුව බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඒ නිසා ලිංග සම්පත්තිය අත්‍යවශ්‍යයි. ඒක බලපානවා. මොකද පින්වතුනි, ස්ත්‍රියක්ව මේ කටයුත්ත ඉදිරියට යන්න බෑ. ඒකයි. ඒ නිසා පුරුෂයෙක්ව උපත ලබන එක අත්‍යවශ්‍ය කාරණයක්. එහෙනම් කාන්තාවක් වෙලා ඉපදිලා තියෙන්නේ පව් කළද කියලාත් හිතෙන්න පුළුවන්. ඔව්. ඇය විඳින දුක් ගැහැට බැලුවහම දරුවන් ප්‍රසූත කරන්න, ඒ වගේම තමන් තුළ එන දෛනික දුක් අඳෝනා බැලුවහම, නිවසේ කටයුතු බැලුවහම, මාසික වශයෙන් එන ශරීර ශුද්ධිය බැලුවහම පින්වතුනි දුකක් තමයි. පිරිමියෙකු ඒ අතින් සසඳලා බැලුවහම දුක් විඳින ප්‍රමාණය ඊටම අඩුයි. ඒ නිසා මෙතනදී එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මාතෘත්වයට හානියක්ද කියලා. නෑ. මාතෘත්වය කියන තනතුර අංක 1. බුදුහාමුදුරුවෝ ඒකට දෙන්න ඕනි ඉහළම ස්ථානීය දුන්නා. එහිදී මාතෘත්වය පහලට දාන එකක් නෙවෙයි මේ කරන්නේ. අපි කියන්නේ අම්මා බුදු වේවා කියලා. ඒක අවශ්‍යයි. අම්මා බුදු වෙන්න ප්‍රාර්ථනා කරනකොට අපේ ප්‍රාර්ථනාවත් මුල් වෙලා, අම්මාගේ හිත තුල තියෙන ගුණවත් බව මුල් වෙලා ඊළඟ භවයක පුරුෂයෙක්ව උපත ලබන්න පුළුවන්. ඒ පුරුෂයාට තමන්ගේ ක්‍රමයෙන් ගුණධර්ම වර්ධනය කරගෙන ඒ ප්‍රාර්ථනාව අනුව ඉදිරියට යන්න. ඒ නිසා මාතෘත්වය පහත හෙලීමක්, භික්ෂුණීත්වය පහත හෙලීමක් නෙවෙයි මෙතනදී තියෙන්නේ. ස්ත්‍රීත්වය කියන සංකල්පය ගත්තාම අපි දන්නවා ඒක සංසාරේ යම් කරපු අකුසල කර්මවල ප්‍රතිඵල නිසායි ස්ත්‍රියක් උපත ලබන්නේ. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ සෞදි අරාබියේ සේවය කරන PA ජගත් නිශාන්ත පෙරේරා මහතා සහ HA නිරංජලා සරෝජිනී මහත්මිය යන පින්වත් දෙපළ. එම පින්වත් දෙපළගේ ප්‍රධාන අරමුණ වන්නේ PA ජගත් නිශාන්ත පෙරේරා මහතාගේ සහ HA නිරංජලා සරෝජිනී මහත්මිය යන පින්වත් දෙපළ විවාහ වී වසර 29ක් පිරීම නිමිත්තෙන් එම දෙපළටත් පින්වත් දරුවන්ටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයාණන් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සක්ක මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි පින්වත් දායකත්වයෙන් කටයුතු කරන්නේ දැනට සෞදි අරාබියේ සේවය කරන PA ජගත් නිශාන්ත පෙරේරා මහතා සහ
H.A. නිරංජලා සරෝජිනී මහත්මිය විසිනුයි. මේ පින්වතුන්ගේ ප්‍රධාන අරමුණු අතරේ සඳහන් වෙනවා විවාහ වී වසර 29ක් පිරීම නිමිත්තෙන් මේ ධර්ම දේශනාව සිදු කරන අතර දැනට උසස් අධ්‍යාපන කටයුතු වල නියැලී සිටින P.A. රශංක චන්දන පෙරේරා පුතුට සෙත් ප්‍රාර්ථනා කිරීම, P.A. නිමේෂා මදුෂානී දියණිය, T.M. අංජුල ධනුෂ්ක බෑනනුවන් හා T.M. චෙහාන් සචිත්‍ර චූටි පුතුට සෙත් ප්‍රාර්ථනා කිරීම සහ නිරංජලා මහත්මියගේ මෞතුමිය වන දැනට අරණ්‍යවාසීව වැඩ සිටින උපචාලා මෙහෙණින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජගත් මහතාගේ පියාණන් වන 2021 අප්‍රේල් 8 වන දින මිය පරලෝ ගිය P.A. දිනරත්න පෙරේරා පියතුමාට පුණ්‍යානුමෝදනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ ජගත් නිශාන්ත පෙරේරා මහතාටත් නිරංජලා සරෝජිනී මහත්මියටත් මේ ගත කරන යුග ජීවිතය වඩාත් සාර්ථක වාසනාවන්ත එකක් වේවා. ඒ වගේම මේ දුවල පුතාලගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ඒ වගේම ආදරබර මෑණියන් මෙහෙණින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය ලැබේවා. ඒ වගේම ජගත් මහතාගේ පියතුමාටද අමා මහ නිවනම සාක්ෂාත් වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඊට අමතරව තවත් අරමුණු කිහිපයක්ම සඳහන් කරලා තියෙනවා. පින්වතුනි, අපි ඒවා ධර්මදේශනාව අවසානයේදී සඳහන් කරලා පුණ්‍යානුමෝදනා කිරීම, ආශිර්වාද කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු. පින්වතුනි, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, දැන් මේ ඔබ සූදානම් වන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා විශේෂෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් පිඳක් ශ්‍රවණී කරමින් ඔබේ ජීවිතය තුළ ධර්මඥානය ප්‍රගුණ කර ගැනීම, මනසට බලපාපු යම් යම් කරදරකාරී දේ තිබුණා නම් එයින් අත්මිදිලා මානසික සැනසීම, සංසිඳීම ඇති කර ගැනීම සඳහා, ඒ වගේම මෙලෝ වශයෙන් පුද්ගලයෙකුගේ ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය කරන පදනම, සාරධර්ම පෝෂණය කර ගැනීම සඳහා අවසාන චුතිසිත යහපත් වීම තුලින් ඊළඟට ලබන ප්‍රතිසන්දිය සුභවාදී කාම සුගතියක උපතක් ලබන්නට, ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබන්නට අවශ්‍ය කරන ශක්තිය ඇති කර ගැනීම, ඒ වගේම බෞද්ධයන් හැටියට බලාපොරොත්තු වන సంతానගත සකල ක්ලේශයන් ප්‍රහීන කරමින් ආධ්‍යාත්මිකව ඇති කරගන්නා සංවර්ධනය තුළින් පින්වතුනි, යම් දවසක බලාපොරොත්තු වන අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීම කියන මේ අරමුණු සියල්ල සිත්ති දරාගෙනයි මේ බණපදය ශ්‍රවණය කරන්න. මා නිතරම මතක් කරන කරුණක් තමයි පින්වතුනි, මේ ලෝකේ කාටවත් බණපදයක් ශ්‍රවණය නොකර නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ. නිර්වාණය සාක්ෂාත් කරගත හැක්කේ, නිවන් දැකිය හැක්කේ පින්වතුනි අපට
බණපදයක් ශ්‍රවණය කිරීම තුලින්මයි. එහෙම නැත්නම් ඒ තැනට අපට ගමන් කරන්න බෑ. පින්වතුනි, අපේ බලාපොරොත්තුව අන්න එවන් උත්තරීතර තත්ත්වයක් නම් අපි ධර්මයේ ශ්‍රවණය කළ යුතුමයි. සත්පුරුෂයන් ඇසුරට ගත යුතුමයි. ශ්‍රද්ධාව උපදවා ගත යුතුමයි. භාවනාවකට අඩුගානේ කමටහනක් ලෙසවත් බණපදයක් ශ්‍රවණය කරන්න නැතුව බැහැ පින්වතුනි. ඒ නිසා ධර්මය ශ්‍රවණය කිරීම අත්‍යවශ්‍ය කාරණයක් නිර්වාණය පසක් කරගනු පිණිස. පින්වතුනි, අද දේශනාවෙන් ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ ලොව යම් කෙනෙක් ලෞතර බුදු පදවිය ප්‍රාර්ථනා කරන්නේ නම්, අපේක්ෂා කරන්නේ නම්, බුදු බව සඳහා විවරණ ලබා ගන්නට සුදුසුකම් 8කින් සමන්විත විය යුතුයි පින්වතුනි. ඒ සුදුසුකම් 8න් තොරව කෙනෙකුට නිවන් දකින්න නැත්නම් විශේෂයෙන් මෙහිදී බුද්ධත්වයේ ලබන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි අවධානය යොමු කරමු පින්වතුනි, ඒ සුදුසුකම් මොනවාදයි කියා. ඒ සුදුසුකම් අතරේ තියෙන එක මනුෂ්‍යත්වය, දෙක ලිංග සම්පත්තිය, තුන හේතු සම්පත්තිය, හතර ශාස්ත්‍රීය දර්ශනය, පහ ප්‍රවෘජ්ජාව, හය ගුණ සම්පත්තිය, හත අධිකාරිය, අට ඡන්දතාව. මේ කරුණු 8න් සමන්විත කෙනෙකුටයි සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කරගෙන ඒ සඳහා මග හසර සකස් කරගෙන යා හැකි වන්නේ. එහෙම නැත්නම් තමන්ගේ අපේක්ෂාවන්, තමන්ගේ බලාපොරොත්තු, තමන්ගේ උතුම් ඒ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න බෑ පින්වතුනි. ඒ නිසා ඒ தત્ත්වය ගොඩනගා ගැනීමට අපි ක්‍රියාත්මක විය යුතුයි. අපි දන්නවා පින්වතුනි, අපට නිර්වාණය සාක්ෂාත් කරන්න මාර්ග 3ක් තියෙනවා. ඒ මාර්ග 3 තමයි: 1. ලෞතර බුද්ධත්වයට පත්වීම, 2. පසේ බුද්ධත්වයට පත්වීම, 3. රහත් භාවය ලැබීම. මේ තුන්තරා බෝධියෙන් කැමැති බෝධියක් අපට ප්‍රාර්ථනා කරගෙන, ප්‍රාර්ථනාවක් ඉදිරියේ තියාගෙන, ඒ ප්‍රාර්ථනාවට අවශ්‍ය කරන ඒ අවශ්‍යතා සපුරාලමින් ඉදිරියට ගමන් කළ යුතු වෙනවා. එහෙම නැත්නම් ප්‍රාර්ථනා කර කර හිටියා කියලා සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. එහෙනම් ඒ පිළිබඳව දැනුවත් වෙමින් අපි ඉදිරියට යා යුතුයි පින්වතුනි. දැන් අපි බලමු එහෙනම් මනුෂ්‍යත්වය, මනුස්ස සම්පත්තිය මොකක්ද කියලා. බුදු බවට කලින් විවරණ ලැබීමේ අවශ්‍යතාව අපට තියෙනවා. ඒ විවරණ ගන්න මොහොතේ මිනිස්සෙක්ව සිටිය යුතුමයි පින්වතුනි. ඒ මිනිසයා විසින් තමයි මේ නියත විවරණ ලබා ගැනීම කළ යුතු වන්නේ. එහෙම නැතුව දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, එහෙම නැත්නම් වෙනින් කෙනෙකුට මේ නියත විවරණ ලබා ගැනීමේ ඒ අවස්ථාව උදා කරගන්න බෑ. මිනිස්සෙක්ව ඉඳලා ඒ මනුෂ්‍යත්වය පින්වතුනි අනිවාර්යයෙන්ම තමා තුළ තියෙන්න ඕන ත්‍රි හේතුක ප්‍රතිසන්දියෙන් යුක්ත බවක්.
මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියෙන් යුක්ත අංග සම්පූර්ණ මනුෂ්‍යත්වයක් ලැබීම මෙහිදී අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. තමන්ගේ ගමන එහෙම නැතුව යන්න බෑ. තමන්ට අවශ්‍ය කරන ඒ ඉලක්කයට පින්වතුනි යන්න නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක අවශ්‍යතාව අනිවාර්යෙන්ම තියෙනවා. අන්න ඒ తত্ত্বය ඇති කර ගත්තොත් තමයි ඒ අවශ්‍යතාව සම්පූර්ණ කරගත හැකි වන්නේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් කියලා කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ යන හේතු තුනම ප්‍රතිසන්දි සිතෙහි යෙදුන මේ අවස්ථාවයි. ඒ නිසා එවැනි අවස්ථාවක් අපි තුල ඇතුව ලබන උපතක් අවශ්‍ය වෙනවා අදාළ ඉලක්කයට යන්න. පින්නතුනි පින් කරලා දේවත්වයක් බ්‍රහ්මත්වයක් ලබාගෙන මේ දේ කරන්න බෑ. එහෙනම් ඔබට වැටහෙනවා ඇති මනුෂ්‍යත්වයක තියෙන වැදගත්කම කුමක්ද කියලා. ශ්‍රේෂ්ඨත්වය මොකක්ද කියලා. ඒකයි මනුෂ්‍යත්වයක් ලබා ගැනීම අමාරු අපහසු දෙයක් කියන්නේ ඒකයි. එහිදී විශේෂයෙන් ත්‍රි හේතුක ප්‍රතිසන්දිය. දැන් පින්නතුනි මනුෂ්‍යත්වයක් ලැබුණට වැඩක් නැහැ අංග විකල නම්. අන්ධ ගොළු බිහිරි නම්. මන්ද බුද්ධික නම්. මේ තත්ත්වය ලැබිලා නම් වැඩක් නැහැනේ. අඩුපාඩුකම් තියෙනවා නම් ශරීරය විකෘති නම් කන් දෙක ඇහෙන්නේ නැත්නම් ඇස් දෙක පේන්නේ නැත්නම් කතා කරන්න බැරි නම් පින්නතුනි මනුෂ්‍යත්වයක් ලැබුවත් ප්‍රයෝජනයක් නැහැ. නිසි ප්‍රයෝජනයක් නැහැ. ඒ කියන්නේ මේ ඉලක්කයට යන්න තරම් බෑ. දැන් අපි එවැනි උපතක් තියෙන කෙනෙකුට අසාධාරණයක් කරන්න කියන කතාවක් නෙවෙයි මේ. එවැනි උපතක් ලැබලා තියෙන්නේ පෙර කරපු පාප කර්මයක ප්‍රතිවිපාකයක් හැටියටයි. එහෙනම් අපි බුද්ධත්වයේ නම් උත්තරීතර තත්ත්වයක් ප්‍රාර්ථනා කරනවා නම් පසේ බුද්ධත්වයේ රහත් බව ප්‍රාර්ථනා කරනවා නම් අපි ඔබට වැටහෙන්න ඕන අදම මේ පුණ්‍ය කර්ම කුසල කර්ම මානව දයාව හිත තුල ප්‍රගුණ කරමින් මේ කටයුත්ත කරන්න ඕන. එහෙම නැතුව මේ ආවට කියාට මේක කරලා හරියන්නේ නැහැ. ත්‍රි හේතුක ප්‍රතිසන්දියකට අවශ්‍ය කරන පසුබිම පින්නතුනි අපි හැම විටම හිතමින් අපි තුල තියෙන ලෝභය අඩු කරගෙන අපි තුල තියෙන ද්වේෂය අඩු කරගෙන මෛත්‍රිය වර්ධනය කරගෙන අමෝහය අඩු කරගෙන කර්මීය කර්මඵල විශ්වාසය ඇතුව ප්‍රඥාව දියුණු කරගනිමින් කටයුතු කරන්න ඕන. ඒ නිසා මේ తত্ত্বය ගොඩනගා ගැනීම අත්‍යවශ්‍යයි. ඉතින් මේකට මූලික වශයෙන් අවශ්‍ය කරන මනුෂ්‍යත්වයක්. දෙක. දෙවෙන්න තමයි ලිංග සම්පත්තිය. පින්වතුනි නිර්වාණයට අවශ්‍ය කරන සම්බුදු බවට නියත විවරණ ගන්නකොට අනිවාර්යයෙන්ම අවශ්‍යයි පුරුෂයෙක්ව ඉපදීම. කාන්තාවකට මේ தત્ත්වය කිසිසේත් ලබන්න බෑ. එතකොට කාන්තාවකට ඉහිදී අසාධාරණයක් වෙනවා නේද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ. කාන්තාවක වශයෙන් ඉඳගෙන බුද්ධත්වේ ප්‍රාර්ථනා කළා හරියන්නේ නැහැ. ඉස්සෙල්ලා පුරුෂයෙක් වෙන්න ප්‍රාර්ථනා කරමින් ඒකට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගෙන අනතුරුව බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඒ නිසා ලිංග සම්පත්තිය අත්‍යවශ්‍යයි. ඒක බලපානවා. මොකද පින්වතුනි ස්ත්‍රියක්ව මේ කටයුත්ත ඉදිරියට යන්න බෑ. ඒකයි. ඒ නිසා පුරුෂයෙක්ව උපත ලබන එක අත්‍යවශ්‍ය කාරණයක්. එහෙනම් කාන්තාවක් වෙලා ඉපදිලා තියෙන්නේ පව් කළද කියලාත් හිතෙන්න පුළුවන්. ඔව්. ඇය විඳින දුක් ගැහැට බැලුවහම දරුවන්
ප්‍රසූත කරන්න. ඒ වගේම තමන් තුළ එන දෛනික දුක් අඳෝනා බැලුවහම, නිවසේ කටයුතු බැලුවහම, මාසික වශයෙන් එන ශරීර ශුද්ධිය බැලුවහම පින්වතුනි දුකක් තමයි. පිරිමියෙක්කු ඒ අතින් සසඳලා බැලුවහම දුක් විඳින ප්‍රමාණය ඊටම අඩුයි. ඒ නිසා මෙතනදී එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මාතෘත්වයට හානියක්ද කියලා. නෑ. මාතෘත්වය කියන තනතුර අංක 1. බුදුහාමුදුරුවෝ ඒකට දෙන්න ඕනි ඉහළම ස්ථානය දුන්නා. එහිදී මාතෘත්වය පහළට දාන එකක් නෙවෙයි මේ කරන්නේ. අපි කියන්නේ අම්මා බුදු වේවා කියලා. ඒක අවශ්‍යයි. අම්මා බුදු වෙන්න ප්‍රාර්ථනා කරනකොට අපේ ප්‍රාර්ථනාවත් මුල් වෙලා, අම්මාගේ හිත තුල තියෙන ගුණවත් බව මුල් වෙලා ඊළඟ භවයක පුරුෂයෙක්ව උපත ලබන්න පුළුවන්. ඒ පුරුෂයාව පින්වතුනි පුළුවන් පුරුෂයාට තමන්ගේ ක්‍රමයෙන් ගුණධර්ම වර්ධනය කරගෙන ඒ ප්‍රාර්ථනාව අනුව ඉදිරියට යන්න. ඒ නිසා මාතෘත්වය පහත හෙලීමක්, භික්ෂුණීත්වය පහත හෙලීමක් නෙවෙයි මෙතනදී තියෙන්නේ. ස්ත්‍රීත්වය කියන සංකල්පය ගත්තාම අපි දන්නවා ඒක සංසාරේ යම් කරපු අකුසල කර්මවල ප්‍රතිඵල නිසායි ස්ත්‍රියක් උපත ලබන්නේ. ඒ නිසා ලිංග සම්පත්තිය කියන එක අත්‍යවශ්‍ය වෙනවා අපට මේ බුදු බව කියන ඉලක්කය සඳහා ගමන් කරන්න. නැත්නම් අපට එතෙන්ට යන්න බෑ පින්වතුනි. තුන්වෙනි කරුණ හේතු සම්පත්තිය. හේතු සම්පත්තිය කියලා කියන්නේ රහත් වීමට තරම් පෙර පින් තිබිය යුතුයි. රහත් වෙන්න තරම් පෙර පින් තියෙන්න ඕන. පින්වතුනි. දැන් බලන්න ඒ සඳහා ධානය ලැබීමට තරම් හැකියාවක්. ඒ සඳහා පින්වතුනි පංච අභිඥා අෂ්ට සමාපatti උපදවා ගැනීමට තරම් වාසනා ගුණයක් තියෙන්න ඕන. දැන් බලන්න සුමේද තාපසයාණන්ව සිටියදී දැන් තමන්ගේ අතට පත්විච්ච නිවන් සැපත අතහැරලා නැවතත් සසරට අවතීර්ණ වුණා. නමුත් උවමනාවක් තිබුණා නම් එහිදී රහත් වෙන්න පුළුවන්කම තිබුණා. නමුත් ප්‍රාර්ථනාව ඒක නෙවෙයි. දැන් හේතු සම්පත්තිය බැලුවාම පංච අභිඥා අෂ්ට සමාපatti ලබන්නට තරම්, රහත් වෙන්නට තරම් පුණ්‍යකාමී කුසලකාමී ස්වභාවය ඒ සුමේද තාපසතුමා ළඟ තිබුණා. නමුත් ඔහුගේ බලාපොරොත්තුව මේ පුණ්‍යවන්තකම තියාගෙන ඒ මොහොතේ රහත් වෙන්න නෙවෙයි, රහත් වීමේ වාග්ය තිබුණත් බුද්ධෝහං බෝධිසාමි මුත්තෝහං මෝචේ පරේ තින්නෝහං තාරයිසාමි සංසාරෝගා මහප්පය. මම බුද්ධත්වයේ ලබනවා, සෙසුවයිට ධර්මය අවබෝධ කරලා දෙනවා. මම දුකින් මිදෙනවා, ලොව සෙසුවය දුකින් අත්මුදව ගන්නවා. මම මේ සංසාරයේ නැමැති භයංකර වූ මහා සයුරින් එතර වෙනවා, සෙසුවයත් එතර කරව ගන්නවා. මේ චේතනාවට ගිහිල්ලා ඒ සඳහා නැවතත් සතරට අවතීර්ණ වුණු එක වෙනම දෙයක්. නමුත් පින්නතුනි ඒ වෙලාවේ බැලුවාම ගුණපූර්ණ පුද්ගලයෙක්, හේතු සම්පත් ඇති පුද්ගලයෙක්, නිවන් දකින්න රහත් වෙන්න තරම් ගුණයක් ඔහු තුල තිබුණා. එහෙත් එය අතහැර දාලා නැවතත් සසරට අවතීර්ණ වුණේ බුද්ධත්වයේ නම් වූ උත්තරීතර බව ලබා ගන්න. එහෙම නැත්නම් ඒ බුද්ධත්වයට පත් වීම කියන එක කරන්න බෑ. තමන් දුර දක්නා බවකින් මේ කැපවීම තමා තුළ තියෙන්න ඕන. පින්වතුනි හතරවෙනි ගුණාංගය තමයි ශාස්ත්‍රූ දර්ශනය. ශාස්ත්‍රූ කෙනෙක් මුණ ගැහෙන්න ඕන. ලෞතුරා බුදුරජාණන් වහන්සේ කෙනෙක් මුණ ගැහුණා. දැන් සුමේද තාපසතුමාට මුණ ගැහුණා.
අපිට පේනවා දීපංකර පාදමූලයේදී තමයි මේ නියත විවරණ ලබන්නේ. ඒ නිසා ලෞතුරා බුදු කෙනෙක් දැකීම උන්වහන්සේගෙන් නියත විවරණ ලැබීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒ නිසා ගෞතම බුදුරජාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් ඒ නියත විවරණය ගත්තා. ලැබුවා. එතකොට ඉදිරියට යන්නට අවශ්‍ය කරන දේ සකස් වෙන්න නම් ශාස්ත්‍රූ කෙනෙකු මුණ ගැසිය යුතුමයි. ශාස්ත්‍රූ කෙනෙක් කියලා කියන්නේ ලෞතුරා බුදු කෙනෙක් මුණ ගැසිය යුතුමයි පින්නතුනි. ලෞතුරා බුදු කෙනෙකුගේ මුණ ගැසීම මත තමයි මේ පරිසරය සකස් කරගන්න පුළුවන් වෙන්නේ. තමන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කරගෙන තමන්ට අවශ්‍ය කරන ඒ වීරිය උපදවාගෙන ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඒකට අවශ්‍ය කරන පසුබිම සකස් කරගන්න අනිවාර්යෙන්ම පින්වතුනි අත්‍යවශ්‍යයි මේ ලෞතුරා බුදු කෙනෙකුගේ දැකීම. තමනුත් යම් දවසක බුද්ධත්වයේ ලබනවා කියන මේ කාරණයට ප්‍රවිෂ්ඨ වෙන්න බුදු කෙනෙක් දර්ශනය වෙලා උන්වහන්සේගෙන් අසන ඒ අවසරය අරගෙන ඉදිරියට යෑමට හැකියාවක් තියෙන්න ඕන. බලන්න පින්වතුනි මේ කාරණය ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඒ සඳහා කොයිතරම්නම් අපි තුල ගුණ වර්ධනය කරගන්න ඕනද? ගුණ වර්ධනයෙන් තොරව එහෙම නැත්නම් ඒ ආධ්‍යාත්මික සංවර්ධනයෙන් තොරව ඒ කැපවීමෙන් තොරව මේ ඉලක්කය ජය ගන්න බෑ. ඒ නිසා මේ ඉලක්කයට යන්න අපි තුල මේ தત્ත්වය ඇති කරගත යුතුමයි පින්වතුනි. පස්වෙනි කාරණේ තමයි ප්‍රෞජ්ජාව. බුද්ධත්වයේ සඳහා පින්වතුනි නියත විවරණ ලැබීමේදී ගිහිගෙන් නික්මි මේ සස්නේ පැවිද්ද හෝ බාහිර තවුස් පැවිද්ද හෝ ලබාගත් කෙනෙකු වෙන්න ඕන. දැන් සුමේද තාපසයා කියන්නේ තවුසෙක්. ඒත් මේ බාහිර පැවිද්දක් එකක්. ශ්‍රමණ සම්ප්‍රදායේ කොටසක් තමයි තාපස කියන්නේ. තාපස නිගණ්ඨ ජටිල ආජීවක පරිබ්‍රාජක අචේලක සචේලක ආදී වශයෙන් බාහිර පැවිද්දේ කොටස් ඉන්නවා. එතකොට තාපස කියලා කියන්නේත් ඒ පැවිද්දේ කොටසක්. ඒ නිසා ගිහිගෙයින් නික්මි අබිනිෂ්ක්‍රමණය කිරීම කරලා ඒ තවුස් පැවිද්දට හෝ පැමිණිය යුතුයි. සුමේද තාපසයාණන් ඒ තවුත් පැවිද්දට පැමිණිච්ච කෙනෙක්. තවුසෙකු වශයෙන් තමයි කටයුතු කළේ තාපසයෙකු ලෙස. එතකොට ඔහු තුල තාපස පැවිද්ද ලැබුවා නම් කොයි තරම් ගුණ ඔහු තුල එකතු වෙන්න ඇද්ද? හැම මොහොතකම අන් අය කෙරෙහි කරුණාව, මෛත්‍රිය, දයාව ප්‍රගුණ කරමින් තම ජීවිතයේ තුල අබමල් රේණුවක වරදක් අන් අයට සිද්ධ කරන්නේ නැතුව හරිම සාධාරණව හරිම යුක්ති සහගතව කටයුතු කරන කෙනෙක් වෙන්න ඕන. ඉවසීම ඇතිව, දරා ගැනීම ඇතිව, දුක් විඳීමේ හැකියාව ඇතිව අන් අය හමුවෙහි අධෛර්යයට පත්වීමේ ස්වභාවයක් නැතුව තමන්ට එන දුක් ගැහැට හමුවේ පසුබෑමට ලක් නොවි යන්නට තරම් ගිහිගෙයින් නික්මි අගාරික බවින් අයින් වෙලා අනගාරික ප්‍රතිපදාවට යාම සඳහා තමා තුළ හැකියාවක් තියෙන්න ඕන පින්වත්නි. නැත්තම් මේ தત્ත්වයේ ගොඩනගා ගන්න කෙනෙකුට බෑ. කොයිතරම් මහා ලෝකයේ සිටින බලගතුම ප්‍රබලතම උත්තරීතරම මිනිසයා වෙන්නට, උත්තරීතරම ගුණවතා වෙන්නට එවැනි පුද්ගලයන් දෙදෙනෙකු ලෝකේ නෑ. ඒක පුද්ගලෝ
එක පුද්ගලයා ඉන්නේ. ආශ්චර්ය පුද්ගලෝ ආශ්චර්යමත් පුද්ගලෙක්. ආශ්චර්ය මනුස්සෝ ආශ්චර්යවත් මිනිසෙක්. එවැනි තත්ත්වයකට පත්වෙන්න පින්නතුනි මේ ගුණපූර්ණ බව මේ ගිහිගෙයින් නික්මී ලබන දේ මේ පැවිද්ද ඇති කරගත යුතුමයි. එහෙත් මෙහිදී මිසදිටු පැවිද්දෙකු නොවිය යුතුයි. මිත්‍යා දෘෂ්ටියම අල්ලාගෙන මිත්‍යා දෘෂ්ටියම තමාගේ ජීවිතයේ බවට පත් කරගෙන කටයුතු කරන කෙනෙක් නොවිය යුතුයි. ඒ නිසා ඇත්ත දකින්නට පුළුවන්, සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන්, දෘෂ්ටිය යහපත් වෙච්ච බුදු කෙනෙකු දර්ශනය වුණාට පස්සේ එයින් සතුට ඇති කරගන්න පුළුවන් ගුණපූර්ණ පුද්ගලයෙක් වෙන්න ඕන. ඒ නිසායි මිත්‍යා දෘෂ්ටියට වැටුනොත් එහෙම මේ අදහස් සමෘද්ධ කරගන්න ඉටු කරගන්න තමන්ගේ ඉලක්කයට යන්න කවදාවත් බැහැ. ඒකයි. 6 වෙනි ගුණය තමයි පින්වතුනි ගුණ සම්පත්තිය. ගුණ සම්පත්තිය කියලා කියන්නේ ගුණයෙන් පරිපූර්ණ ප්‍රථම ධාන ආදී ගුණධර්ම හැකිතරම් පුරන්න ඕන. ලෞකික තපෝ ගුණවතිකු වෙන්න ඕන. බලන්න මේ හැම සුදුසුකමකම තියෙන්නේ සත්‍ය බව, නිහතමානී බව, ගුණවත් බව, අවංක බව, කරුණාවන්ත බව, දයාවන්ත බව, මෛත්‍රිය. මේ ගුණවලින් අනූන මිනිසෙක් තමයි මේ ක්‍රමයෙන් නිර්මාණය වෙන්නේ. අයුක්තිය, අසාධාරණය, දුෂ්ට බව, පාපී සිතුවිලි, ද්වේෂ සහගත බව, පලි ගැනීම, නොයිවසීම, කම්මැලි අලසකම මේව නෑනේ. දැන් ඔබ ඉදිරියේ මැවෙන්න ඕන මොන තරම් ගුණවතෙක්ද මේ අවශ්‍යතා 8 සම්පූර්ණ වෙනකොට නිර්මාණය වෙන්නේ. පින්නතුනි මේ සම්පූර්ණ කරන මේ ගුණධර්ම 8 සම්පූර්ණ වෙද්දී ලෝකයට පරමාදර්ශී චරිතයක් මේ තුල නිර්මාණය වෙනවා. ඒකයි ස්වභාවය. මේ පරමාදර්ශී චරිතය තමයි මේ බුදුවරයා කියලා කියන්නේ. ඒකට අවශ්‍ය කරන වටා පිටාව සකස් කරගන්න එක තමයි මේ කියන්නේ. අගුණ, වැරදි, පාපී, අයහපත් සිතුවිලි ක්‍රියාත්මක වෙන්න නෙවෙයි. ඒ වගේ සිතුවිලිවත් හිත තුල තියාගන්න නැතුව ඒ වයින් ඈත් වී කටයුතු කිරීම තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. එහෙනම් ඒ ඈත් වුණාම කොයි තරම් යහපත් මිනිසෙක් අපි ඉදිරියේම වෙනවද? ඒ මිනිසයා තමයි පින්නතුනි මේ බුද්ධත්වයේ ලබන්නේ. ඒක නිසානේ බුදුරජාණන් වහන්සේ මේ ගුණ සම්පත්තිය ගැන කතා කරද්දී බලන්න පින්නතුනි බුදු වුණාට පස්සේ මේ ලෝකේ මීට වඩා ගුණවතෙක් ඉන්නවද කියලා, මීට වඩා සිල්වතෙක් ඉන්නවද කියලා බලන්න. මීට වඩා සිල්වතෙක්, මීට වඩා ගුණවතෙක්, මේ වගේ පරමාදර්ශී චරිතයක් අපට තවත් මුණ ගැහෙන්නේ නැහැ. බුද්ධත්වයේ ලැබූ මොහොතේ ඉඳලා අවුරුදු 45ක සේවා කාලය ගත්තහම උන්වහන්සේ ගුණයේ ප්‍රතිමූර්තිය, මහා කරුණාවේ, මහා ප්‍රඥාවේ ප්‍රතිමූර්තිය, නිහතමානීත්වයේ ප්‍රතිමූර්තිය, අටලෝ දහමේ නොසෙල්වීමේ ගුණය බලන්න. හැම විටම මේ ගුණවත් බව උන්වහන්සේ තුල හැම මොහොතකම දකින්න තිබුණනේ පින්නතුනි. ගුණයෙන් ආඩ්‍ය වෙච්ච චරිතයක්. එතකොට මේක එක විට ඇති වෙච්ච දෙයක් නෙවෙයි.
දැන් දස පාරමිතා ගත්තාම දානං සීලංච නික්කම්මං පඤ්ඤා විරියේන පංචමං කාන්ති සච්ච මදිට්ඨානං මෙත්තු පෙක්කායි මේ දස. ඔන්න දස පාරමිතා. දානං සීලංච නික්කම්මං දානය සීලේ නෛෂ්කර්මය. පඤ්ඤා විරියේන ප්‍රඥාව වීර්ය. කාන්ති සච්ච ශාන්තිය සත්‍ය. මදිට්ඨාන අදිෂ්ඨානය. මෙත්තු මෛත්‍රිය. උපේක්ඛා උපේක්ෂාව. දැන් මේ දස පාරමිතාවම සම්පූර්ණ කළ උතුමෙක් නේ පින්නතුනේ. මොනතරම් ගුණයෙන් අනුනද කියලා බලන්නකෝ. එහෙම ගුණවතෙක් තමයි බුද්ධත්වයේ ලැබුවා කියලා කියන්නේ. ඒකට අවශ්‍ය කරන පසුබිම පරිසරය වපසරිය එදා බෝධිසත්ව කෙනෙක් හැටියට සම්පූර්ණ කළා. මේ සම්පූර්ණත්වයෙන් තොරව තමන්ගේ ඉලක්කයට යන්න බෑ. අඩුපාඩු තියාගෙන බෑ පින්නතුනේ. ඔබ ආදර්ශ ගන්න ඕන. ඔබ රහත් වෙන්න නම් උත්සාහ කරන්නේ ඔබ ඔබට අවංක වෙන්න ඕනනේ. පිටට පේන රහතන් වහන්සේ කෙනෙක් ලේබලෙන් රහතන් වහන්සේ කෙනෙක් වෙන්න නෙමෙයි ඔබ උත්සාහ කරන්න ඕන. ඔබ ඔබේ පැත්තට හැරෙන්න ඕනනේ. එතකොට ඔබ ඔබේ පැත්තට හැරෙනකොට තමයි ඔබ ගුණවත් බව ඇති කරගන්නේ. ගුණවත් බව ඇති කරගන්න වංචාවෙන් බෑනේ. ගුණවත් බව සඳහා අවංක වෙන්න ඕන. දැන් සීලය ආරක්ෂා කරන්නේ අරුන්ට පේන්න නෙවෙයිනේ. සීල් රකින්නකොට ගුණය ඇති වෙන්නේ තමා තුලයි. මම සිල් රකින්නවාද නැද්ද කියලා අනුන් නෙවෙයි දන්නේ. ඒක තමන් දන්නේ. අනුන්ට ඕන නම් අඟවන්න පුළුවන් මම මහා සිල්වතෙක්. මිනිස්සුන්ට පේන ටිකේදී විතරක් බොහෝම ගුණවතෙක් හැටියට පෙනී සිටින්න පුළුවන්. හැබැයි ඇතුළ පුස්සක්. ඒ නිසා මේ ගුණවත් බව තියෙන්නේ මේ සිල්වත් බව තියෙන්නේ පින්වතුනි තමා තුලම ඇති කරගන්නා අවංකත්වයේ මතයි. ඒ අවංකකම තමයි සීලයට බලපාන්නේ. එහෙම නැතුව සිල්පදයක් කියලා සිල් රෙද්දක් පරවගෙන තැනකට වෙලා ඉන්න එක නෙවෙයි. මගේ සීලය බිඳුනද නැද්ද කියලා දන්නේ මම. මගේ පන්සිල් ආරක්ෂා කරනවාද පොහොය අෂ්ටාංග සීලය රකින්නවාද කියලා දන්නේ මම. අවංකද කියලා දන්නේ මම. මා තුළ ඊර්ෂාව තියෙනවද? කුහකකම තියෙනවද? ගුණමකුකම තියෙනවද? ද්වේෂය තියෙනවද? ලෝභය අධිකව තියෙනවද? කර්මීය කර්මඵල විශ්වාස කරනවද නැද්ද? මේව දන්නේ Tamanne පින්නතුනි. වෙන ලෝකේ කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා මේ කෙනෙකුගේ ගුණවත් බව රැඳෙන්නේ අවංකත්වයට මතයි. ඒ නිසා අනුන්ට පේන ගුණවතෙක් වෙන්නේ නැතුව තමා තුළ ගුණවත් බව ඇති කරගන්න ඕන තමාට තමා අවංකව. අන්න ඒකයි අත්‍යවශ්‍ය වෙන්නේ. එහෙම නොවුනොත් අපි වංචා සහගත කෙනෙක් වෙනවා. අපි අනුන්ට පේන්න ගුණවත් බව රකින්න ගියොත් අපි බොරුකාරයෙක්, ප්‍රෝඩාකාරයෙක් බවට පත් වෙනවා. එහෙම කෙනෙක් නොවේ. අවංකත්වය තමා තුළ ඇති කරගන්න මේ ගුණයන්ගෙන් ගන්න ඕන ආදර්ශය මම මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ නම් වූ උත්තරීතර තැනට පැමිණෙන්නට මොන තරම් කැපවීමක් කළා තියෙනවද? සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පූර්ණේ කරමින් ඒ තැනට ආපු උතුමෙක්. එහෙනම් ලේසි පහසු කාර්යයක් නෙවෙයි කළා තියෙන්නේ. අන්නේ කාර්ය අමාරු නම් අපහසු නම් පින්නතුනි අපි එයින් ආදර්ශයක් අරගන්න ඕන. මට බුදු වෙන්න බැරි වුණත් මට අවංක කෙනෙක් වෙනවා. මම බුද්ධ චරිතයෙන් මේ නියත විවරණ ගත්ත බෝසත් චරිතයෙන් මේ අවශ්‍යතා සම්පූර්ණ කරමින් ඉදිරියට ආව නම් මමත් ඒ අවශ්‍යතා සම්පූර්ණ කරමින් ඒ පසුපස යන අනුගාමිකයෙක් වෙනවා කියන හැඟීමයි අපි තුල තියෙන්න ඕන. එහෙම නැත්නම් අපිට ගුණවතෙක් සිල්වතෙක් වෙන්න බෑ. එහෙනම් ගුණවත් භාවය
හැම විටම තීරණය වන්නේ පින්වතුනි අවංකත්වයත් සමගින්. මේ தත්ත්වයයි ඔබ හිතන්න ඕන. මේ ගුණ සම්පූර්ණ කරමින් ඉදිරියට යන බුදුරජාණන් වහන්සේ, ඒ කියන්නේ බෝධිසත්වයෝ, මේ අවශ්‍ය කරන සම්බුදු බවට අවශ්‍ය කරන සුදුසුකම් 8 සම්පූර්ණ කරමින් යන අතරේ උන්වහන්සේ තුල තවත් ඇති කරගත් 7 වෙනි ගුණාංගය තමයි අධිකාරිය. ජීවිත පරිත්‍යාගයෙන් බුදු බව සඳහා උත්සාහ කරන්නෙකු. බුදු වීම සඳහා ජීවිතය උවත් පරදුවට තබා ගුණදහම් පුරන්නෙකු විය යුතුයි. බලන්න. එහෙම නැතුව බෑ. ජීවිත පරිත්‍යාගයෙන් තමයි ගුණධර්ම පුරන්න ඕන. නැත්තම් අපේ බොහෝ අය සිල් රකින්නවා, පොය දවසට සීලය ආරක්ෂා කරනවා, එතනින් ගෙදර ගියාට පස්සේ සියල්ල ඉවරයි. මෙතනදී එක සිල්පදයක් ආරක්ෂා කරනවා, උත්සවයකට පාටියකට ගියාම ඒ සිල්පදය කඩලා වෙනින් එකක් රකින්නවා. පින්නතුනි එහෙම බෑ. අනිවාර්යෙන්ම ගුණයක් ආරක්ෂා කරනවා නම්, සිල්පදයක් රකින්නවා නම් ඒක අපි අවංකව ජීවිත පරිත්‍යාගයෙන් ඒකට පෙළඹෙන්න ඕන. අවංක කියන වචනය මම පාවිච්චි කළේ ඒකයි. මේක අනුන්ට පේන්න ආරක්ෂා කරන එකක් නෙවෙයි. අනුන්ගෙන් ගෞරව ලබන්න, බහුමාන ලබන්න, ලාභ ප්‍රයෝජන ලබන්න, වාසි ලබන්න, තනතුරු ලබන්න, නිලතල ලබන්න, තානාන්තර ලබන්න, පිළිගැනීම් ලබන්න ඇති කරගන්න දෙයක් නෙවෙයි. ඔය කිව්වේ එකක් හරි තියෙනවා නම් එතන තියෙන්නේ වංක බව. අවංක නැහැ. සිල් රකින්නේ ලාභ ප්‍රයෝජන සඳහා නම්, සිල් රකින්නේ නිලතල ලබන්න නම්, සිල් රකින්නේ කැපිපේන්න නම්, සිල් රකින්නේ උසස් වීම ගන්න නම්, සිල් රකින්නේ Taman වටා පිරිස පෙළගස්ස ගන්න නම්, පින්නතුනි එතන තියෙන්නේ වංක බව. එතන අවංකකමක් නැහැ. එතන නිසා ඒක කරන්නේ තනිකර බොරුවක්. අපි කල යුතු වන්නේ මම සිල් රකින්න ඕන, තනතුරුවත් ලාභ ප්‍රයෝජනවත් නිලතලවත් තාන්නමාන්නවත් ගෞරව හැඟීම්වත් ලබා ගැනීමේ චේතනාවෙන් නෙවෙයි. අන්න එහෙම වුණොත් තමයි තමන්ගේ ගුණවත් බව රැකෙන්නේ. මම භාවනාව තියදෙන්නේ අනුන්ට වැඩ පෙන්වන්න, ප්‍රාතිහාර්ය දක්වන්න නෙවෙයි. එහෙම වුණොත් එහෙම එතන තියෙන්නේ බොරුවක්. ඒකනේ සමහර අය රහත් වුණා කිය යන්නේ. රහතන් වහන්සේ කෙනෙකුට කියන්න දෙයක් නෑ පින්නතුනි. මොකද ඒකට හේතුව රහතන් වහන්සේ කෙනෙක් කාගෙන්වත් බලාපොරොත්තු නෑ මොනවත්. ලාභ ප්‍රයෝජනවත්, ගෞරවවත්, නිලතලවත්, තාන්නමාන්නවත් බලාපොරොත්තුවක් නෑනේ. ඉතින් උන්වහන්සේ මොකටද මම රහත් කියන්නේ? ඒ කිය යනවා නම් එතන තියෙන්නේ බොරුවක්. ඒ බොරුකාරයෝන්ගේ වැඩ. ඒ නිසා එවැනි දෙයක් නෙමෙයි බුදු වීමට අවශ්‍ය කරන මේ සුදුසුකම් සම්පූර්ණ කරනකොට තියෙන්න ඕන පින්වතුනි. ඒ නිසා අන්නේ தত্ত্বය ඔබ තුල ගොඩනගා ගන්න අවශ්‍යයි, දැනුවත් වෙන්න අවශ්‍යයි. බුදු වෙන්න නම් අප්‍රමාණ කැපවීමක්, ජීවිත පරිත්‍යාගයක් කරන්න ඕන. ඒ සඳහාමයි මා යොමු වන්නේ කියන තැන. ඊළඟට 8 වෙනි කාරණේ, අවසන් කාරණේ තමයි ඡන්දතාව. මම කෙසේ හෝ බුදු වෙනවා. මේ බලාපොරොත්තුව, මේ අභිලාෂය, මේ කැමැත්ත, මේ ඉලක්කය, මේ අදිෂ්ඨානය, මේ වීරිය තමා තුළ තියෙන්න ඕන. එහෙම නැත්තම් මේ ගමන යන්න බෑ. ඡන්දය කිව්වේ ඒකයි. මේ කැමැත්ත, මේ අදිෂ්ඨානය ආපස්සට හැරෙන්න බෑ. මේ කැමැත්ත අනේ ටික දවසක් තිබිලා මට බෑ කියලා අනිත් පැත්තට හැරෙන්න බෑ. මේ ඇති කරගන්න
අදිෂ්ඨානය පියවරෙන් පියවර ඉදිරියට යන්න ඕන. ඒකයි අවශ්‍ය වෙන්නේ. අන්න එහෙම ඇති කරගත්තොත් තමයි මේ ගමන යන්න පුළුවන්. නැත්තම් කිසිසේත් මේ ගමන යන්න බෑ පින්නතුනේ. අපි රහත් වෙනවා නම්, අපි ධානය ලබා ගන්න කැමති නම්, අපි ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්න කැමති නම් ඒකට අපි කැප වෙන්න ඕන. කොහොමද ආම්තුරුනේ මේ ගිහි ජීවිතේ කැප වෙන්නේ කියලා හිතන්න පුළුවන්. ලැබුණු මොහොතේදී ඒකට කැප වෙන්න ඕන පින්නතුනේ. ඒක තමයි අවශ්‍ය. මේ එදිනෙදා ජීවිතේ වැඩ කරන ගමන් ඒවා වංචා සහගතව කරන්නේ නැතුව අවංකව කරන්න පුළුවන් නේ. එතකොට ටික එයා වංක වුණාට කමන්නේ. එයා හොරකම් කළාට කමන්නේ. එයා පගා ගැහුවට කමන්නේ. එයා අල්ලස් ගත්තට කමන්නේ. එයා හොරොප්පු ලිව්වට කමක් නැහැ. එයා අනුන්ගේ ඉඩම අල්ලගත්තට කමන්නේ. එයා අනුන්ට බැන වැදුනට කමන්නේ. එයා කරන නිසා මමත් ඒ දේ කරන්න ඕනේ. එයාට බෑ මාව බුදු කරන්න. එයාට බෑ මාව පසේ බුදු කරන්න. එයාට බෑ මාව රහත් භාවයට පත් කරන්න. එහෙනම් ඒක මගේ අතේ තියෙන වැඩක්. ඒ නිසා මමයි ඒකට වෙර දරන්න ඕන. ඉතින් මම වෙර දරනවා නම් එයා අල්ලස් ගන්නවා කියලා මාත් අල්ලස් ගත්තම හරිද? එයා හොරකම් කරනවා කියලා මාත් හොරකම් කරාම හරිද? නෑ. එයා කරගන්නේ වේ ආරංජයි. ඔය කොච්චර හොරකම් කළත්, කොච්චර අල්ලස් ගත්තත්, කොච්චර දූෂණ වැඩ කළත්, කොච්චර වංචා කළත්, කොච්චර කපටිකම් කළත්, කොච්චර බොරු කිව්වත් පින්නතුනි, ඔය බොරුවෙන්, වංචාවෙන්, කපටිකමින් ඔය හරි හම්බ කරගෙන කෝටි ප්‍රකෝටි ගණන් ධනය ඉපයුවත් මැරෙන මොහොතේ මොකද්ද අරගෙන යන්නේ? අබ මල් රේණුවක දෙයක් ගෙනියන්න බෑ. ඉතින් තණ්හාවෙන් පොඩි බැඳගෙන අරව එකතු කරාට වැඩක් තියනවද පින්නතුනි? ගෙනියන්න බැරි නම් ඉතින් අපි තුල මෙන්න මේ දැක්ම ඇති කරගන්න ඕන. ඇයි මම මිනිස්සු වංචා කර මිනිස්සුන්ට බොරු කියා මිනිස්සුන්ට කපටිකම් කර මිනිස්සුන්ට මවාපෑම් කර මං මේ දේවල් ගසා කන්නේ? හොර විදියට දියුණු වෙලා ඇති වැඩේ මොකද්ද? මං හොඳින් ජීවත් වුණොත් මටත් හොඳයි, අනුන්ටත් හොඳයි නේද? ඒක නේද මේ ශ්‍රේෂ්ඨ දර්ශනයෙන් කියලා තියෙන්නේ. මේ වගේ ශ්‍රේෂ්ඨ දර්ශනයක් ලෝකෙ මේ මිහි පිට පහළ වෙලා නැහැ නේද? මේ හැඟීම පින්නතුනි අපි තුල තියෙන්න ඕන. එහෙනම් මා නැවතත් ඔබට මතක් කරනවා, සම්බුදු බවට විවරණ ලැබීමේ සුදුසුකම් 8යි අපි මේ සාකච්ඡා කළේ අද ධර්ම දේශනාවෙන්. ඒ කරුණුවට නැවතත් මම මතක් කරන්නම්. 1. මනුෂ්‍යත්වය, 2. ලිංග සම්පත්තිය, 3. හේතු සම්පත්තිය, 4. ශාස්ත්‍රීය දර්ශනය, බුදු කෙනෙකු දැකීම, 5. ප්‍රවෘජ්ජාව, ගිහිගෙයින් නික්මුණු අබිනිෂ්ක්‍රමණය කළ කෙනෙක් වෙන්න ඕන. එතකොට මේ සස්නේ පැවිද්ද හෝ වෙනත් බාහිර තවුස් පැවිද්දක් ලැබූ කෙනෙක් වෙන්න ඕන. එහෙත් මිත්‍යා දෘෂ්ටිකයෙකු නොවෙන්න ඕන. 6. ගුණ සම්පත්තිය, ගුණයෙන් අනුන ප්‍රථම ධාන, ද්විතීය ධාන ආදී ගුණයෙන් අනුන කෙනෙක් වෙන්න ඕන. හැකි තාක් ලෞකික තපෝ ගුණවතෙකු බවට පත් වෙන්න ඕන පින්නතුනේ. 7 වෙනි එක අධිකාරිය, ජීවිත පරිත්‍යාගයෙන් බුදු බව සඳහා උත්සාහ කරන්නෙකු, උත්සාහ දරන්නෙකු වෙන්න ඕන. ගුණයක් සඳහා මගේ මේ ගුණවත්කම මා ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරනවා කියන හැඟීම තියෙන්න ඕන. ඡන්දයක්, 8 වෙනි කාරණාව ඡන්දතාව කියලා කියන්නේ මං කෙසේ හෝ බුද්ධත්වයේ ලබනවා. මං ඒ අරමුණ ඉෂ්ට කරගන්න නැතුව ආපස්සට හැරෙන්නේ නැහැ. මේ හැඟීම තියෙන්න ඕන පින්නතුනේ. අන්නේ හැඟීම ඇතුව කටයුතු කරොත් තමයි අපේ ඉලක්කයට අපිට යන්න පුළුවන් වෙන්නේ. නැත්තම් බෑ. ඒ නිසා මේ ಗುಣ ගැන ඔබට කියලා දුන්නේ
බුදු බව සඳහාම ඔබටත් ප්‍රාර්ථනා කරන්න කියන අදහසම නෙවෙයි. ඔබට කැමති නම් බුදු බව ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන ගුණ සම්පූර්ණ කරන්න පුළුවන්. එහෙම නැතුව ඔබට ගුණවතෙක් වෙන්න පුළුවන්. මේ ගුණ ආදර්ශයට අරගෙන මම මට අවංක වෙලා මම ක්‍රියාත්මක වෙනවා. මම ගුණපූර්ණ කෙනෙක් බවට පත් වෙනවා. ඒ දේ මං ක්‍රියාත්මක කරනවා කියන මේ தත්ත්වය ඔබ ඇති කරගත්තොත් අන්න එතන ඔබට ජයග්‍රහණය ලැබෙන්නේ පින්වතුනි. ඒ ජයග්‍රහණය සඳහා තමයි ඔබ ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ නිසා මගේ ජීවිතේ පුරාම මම මට අවංක කෙනෙක් වෙනවා. අනිත් අය සිල්පද බින්දට කමක් නැහැ. අනිත් අයගේ ඇදකුද අඩුලුහුඩුකම් මට අවශ්‍ය නැහැ. මං ඒව හොයන්න ඕන නැහැ. ඒ අය කරගන්න දේ ඒ අය අරන් යයි. මම කරගන්න දේ තමයි මට බලපාන්නේ. ඒ නිසා අනුන් විවේචනය කර කර අනුන්ගේ ගුණදොස් හොය හොයා අනුන්ට නින්දා අපහාස කර කර කාලය ගත කරන්න එපා. එයාගේ අඩුපාඩුකම් ඇති ඒවා මට වැඩක් නැහැ. මගේ දරුවෙකුගේ අඩුපාඩුවක් තිබුණොත් මා ඒක කියලා හදාගන්න ඕන. මගේ ස්වාමියාගේ මගේ බිරිඳගේ අඩුපාඩුවක් තිබුණොත් මං ඒක කියලා හදාගන්න ඕන. නමුත් අල්ලපු ගෙදර දරුවගේ හෝ අල්ලපු ගෙදර ස්වාමියාගේ බිරිඳගේ හෝ අසල් වාසියගේ හෝ අඩුපාඩු මං හදන්න යන්න ඕන නෑ. Tamanට කල්යාණ මිත්‍රයෙක් ඉන්නව නම් ඒ කල්යාණ මිත්‍රයාගේ අඩුවක් තිබුණොත් මට පුළුවන් ලෙන්ගතුව සමීප වෙලා කියලා දෙන්න. ඒක වෙනම කාරණයක්. නමුත් පින්වතුනි අපි උත්සාහ කරන්න ඕන හැම මොහොතකම මට හැරෙන්න. මගේ පැත්තට හැරෙන්න. Tamanගේ පැත්තට හැරෙන්න. මගේ තියෙන අඩුපාඩු මොනවද? මගේ තියෙන අත්වැරදි මොනවද? මල් නිහතමානීද? මගේ හැම වෙලාවෙම ඊර්ෂ්‍යාවද හිත තුළ ක්‍රියාත්මක වෙන්නේ. ක්‍රෝධයේද වෛරයේද අමනාපයේද කුහකකමද පරිගැනීමද තරංගයේද? ඒ නිසා මේව නේද මං අඩු කරගන්න ඕන අගුණ දේවල්, අයහපත් දේවල්, පාපී සිතුවිලි. එතකොට මම මිනිස්සෙක් වෙන්න පුළුවන් නේද මට කියන හැඟීම ඇති වෙනවා. මෙන්න මේ தත්ත්වය ඔබේ ජීවිතය තුළ ගොඩනගා ගන්නට මේ බණපදය ප්‍රබල රුකුලක් පිටිවහලක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද ධර්මදේශනාවෙහි පුණ්‍යවන්ත වූ දායකත්වයේ ගෙන කටයුතු කළේ දැනට සෞදි අරාබියේ සේවය කරන පී.ඒ. ජගත් නිශාන්ත පෙරේරා මහතාත් එච්.ඒ. නිරංජලා සරෝජනී මහත්මියත් කියන මේ පුණ්‍යවන්ත දෙපළයි. මේ පින්වතුන් විවාහ වී වසර 29ක් පිරීම නිමිත්තෙන් මේ ධර්ම දේශනාව සිදු කරන අතර විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා දැනට උසස් අධ්‍යාපනයේ කටයුතු වල නියැලී සිටින පී.ඒ. රශංක චන්දන පෙරේරා පුතුට සෙත් ප්‍රාර්ථනා කිරීම, පී.ඒ. නිමේෂා මදුෂානී දියණිය, ටී.එම්. අංජුල ධනුෂ්ක බෑණනුවන් හා ටී.එම්. චෙහාන් සචිත්‍ර චෝටි පුතුට නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ ලැබේවා. නිරංජලා මහත්මියගේ මෞතුමිය වන දැනට අරණ්‍ය වාසීව වැඩ සිටින උපචාලා මෙහෙණින් වහන්සේට නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ජගත් මහතාගේ පියාණන් වන 2021 අප්‍රේල් 8 වන දින මිය පරලොව ගිය පී.ඒ. දිනරත්න පෙරේරා පියාට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනෝ. මේ පින් අත්පත් වේවා, ඒ අය සුඛිත මුදිත වේවායි ප්‍රාර්ථනා කරමු. ඊට අමතරව සඳහන් කරනවා දැනට රෝගාතුරව සිටින කේ.ඒ. බිසෝමැණිකේ මෑණියන්ට ඉක්මන් සුවය පතා සෙත් පැතීම, අංජුල බෑණනුවන්ගේ දෙමාපියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම, උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටින හිරුනි රුවෙන්යා දියණියටත් ඇයගේ දෙමාපියන්ටත් සෙත් පැතීම, සංජීව උදේශාන්ත සොහොයුරාටත් දරු දෙපළටත් සෙත් ප්‍රාර්ථනා කිරීම,
ජගත් මහතාගේ මෑණියන් වන දැනට වසර 10කට පෙර මිය ගිය DAD එව්ජින් මෑණියන්ටත් වසර 31කට පෙර මිය ගිය සොයුරු PA චන්දන අජිත් මහතාටත් මීට වසර 15කට පෙර මිය ගිය නිරංජලා මහත්මියගේ පියාණන් වන HD තිලකරත්න පියාණන්ටත් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ අය සුඛිත මුදිත වේවායි ප්‍රාර්ථනා කරනවා. දැනට කොරෝනා රෝගයෙන් පීඩා විඳින ලක්වැසි ලෝවැසි සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවා, නිරෝගී සම්පන්නිය චිරජීවනීය වේවායි ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුව ලැබේවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ගයාන් දුෂ්‍යන්ත මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටද නිදුක් නිරෝගී බව ලැබේවා, දීර්ඝායුෂ වේවායි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම මෙලොව යහපත වේවා, පරලොව සුගතිය වේවා, අවසන උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ඔබ සමට සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ PA ජගත් නිශාන්ත පෙරේරා මහතා සහ HA නිරංජලා සරෝජනී මහත්මිය විවාහ වී වසර 29ක් පිරීම නිමිත්තෙන් එම පින්වත් දෙපළටත් දූ දරුවන්ටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් PA ජගත් නිශාන්ත පෙරේරා මහතාටත් HA නිරංජලා සරෝජනී මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසුව ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp, Viber, ඊමෝ මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසුව ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.